බුදු සරණ, දම් සරණ, සංඝ සරණ වේවා ඔබ සියලු දෙනාට. අද 2021 වසරේ පළමු පුරපසළොස්වක පොහෝ දිනය. දුරුතු පුරපසළොස්වක පොහෝ දිනය. තිලොවට තිලක වූ, තිලොවට ගුරු වූ, අමාමෑණී වූ අංගීරස අපමහත් සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසුව ශ්‍රී ලංකාවට පළමු වතාවට වැඩි ඓතිහාසික වශයෙන් ශාසනික වශයෙන් වැදගත් වන පුරපසළොස්වක පොහෝ දිනයක් අද එළඹී තිබෙන්නේ. එනිසා ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවට අතිශයින් මේ පුරපසළොස්වක පොහෝ දිනය වැදගත් බව කිව යුතු වන්නේ නැහැ. සුපින්වත් මේ අප අද දුරුතු පුරපසළොස්වක පොහෝ දිනයේ මේ උදෑසන සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිතුමන් වර්තමාන ශ්‍රී ලංකා ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් එදා අග්‍රාමාත්‍යතුමන් ලෙස පළමු වතාවේ මෙරටට නායකත්වයේ දෙන අවධියේදී අරලියගහ මන්දිරයේ සිට ආරම්භ කළ ප්‍රඥා සම්පන්න දැහැමි ජන සමාජයක් බිහි කිරීමේ අරමුණින් එතුමන්ගේ ආශිර්වාදයෙන් පවත්වන්නට යෙදුණු සිරිත් සම්මතයක් පරිද්දෙන් තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන ධර්ම දානමය පුණ්‍ය කර්මය අමාදම් සිසිලස ධර්මදේශනා වාරයේ 206 වන ධර්මදේශනය ආරම්භ කරන්නටයි. දැන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අපි තාම ගෞරවයෙන් ආරාධනා කරනවා බුදුන් වහන්සේට පහන් දල්වා මල් පූජා කොට අද ධර්මදේශකයන්න් වහන්සේට දැහැත් වට්ටියක් පූජා කොට ධර්මදේශනය සඳහා ආරාධනා කරන්නටයි. අඛණ්ඩව පැවැත්වෙන 206 වන ධර්මදේශනා වාරයයි අද ඔබ හමුවට පමුණවන්නට අප සූදානමින් පසුවන්නේ. සුපින්වත්නි, අද ධර්මදේශකයන්න් වහන්සේ ගොතටුව බෝපැත්ත ශ්‍රී සම්බෝධි විහාරාධිකාරී කොළඹ මාලිකාකන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය අවසරයි ගෞරවාර්හ කෙහෙල්වල නන්ද ස්වාමීන් වහන්සේ. දැන් අප කවුරුත් රූපවාහිනී තිරේ අප සමග රැඳී සිටින ඔබ සියලු දෙනාත් එකතු කර ගනිමින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි, සීලු දෙනාම පංචශීලයේ සමාදන් වෙන්න নমස්කාරය කියමු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති
මුසාවාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං භදංතා ධම්ම ශවන කාලෝ අයං භදංතා ධම්ම ශවන කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත්තානං භික්ඛවේ රක්ඛන්තෝ පරං රක්ඛති පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛති තී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජී ගරු අග්‍රාමාත්‍යවර ශ්‍රීමත් මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප්‍රධාන ධර්ම ශ්‍රවණය සඳහා සූදානම්ව සිටින ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි, ශාසනික වශයෙන් ඊ타ත්ම වැදගත් පුර 15ක් පොහොය දවසක් වන මේ දුරුතු පුර 15ක් පොහොය දවසේ සුපුරුදු විදියට ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ අවවාද අනුශාසනා පරිදි එතුමන්ගේ නිල නිවසේ පවත්වනු ලබන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 206 වෙනි ධර්මදේශනාවටයි සවන් දෙන්න මේ සූදානමින් පසු වෙන්නේ. ධර්මදේශනාවන් 206ක් අද වෙනකොට සිද්ධ කරලා තිබෙනවා. අවුරුදු ගණනින් කල්පනා කරලා බැලුවොත් අවුරුදු 17කටත් වැඩි කාලයක් අඛණ්ඩව මේ ධර්මදේශනා මාලාව සිද්ධ වෙලා තියෙනවා. අග්‍රාමාත්‍යතුමනි, යමක් ආරම්භ කරන එක ලේසි. හැබැයි ඒක අඛණ්ඩව එක දිගට නොවෙනස්ව පවත්වගෙන යනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ අනුව කල්පනා කරලා බැලුවම
අද මේ ධර්ම දේශනාව සිද්ධ කෙරෙන්නේ 206 වෙනි වතාවට. විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන බලය ඇති කාලෙත් ඔබතුමා මේ කටයුත්ත සිද්ධ කළා. බලය නැති කාලෙත් මේ කටයුත්ත සිද්ධ කළා. අගමැතිතුමනි සමහරුන්ට බණ මතක් වෙන්නේ පිරිත් මතක් වෙන්නේ බලයෙන් පිරිහෙනකොටනේ. බලය නැති වෙනකොටනේ. නමුත් අපිට මතකයි අග්‍රාමාත්‍යවරයා හැටියට ආරම්භ කරපු කටයුත්ත විධායක ජනාධිපතිවරයා හැටියටත් ඒ වගේමයි බලයක් නැති කාලේ තංගල්ලේ කාල්ටන් නිවසෙත් මේ වර්තමානයේ නැවතත් අග්‍රාමාත්‍යවරයා හැටියට ඔබතුමාගේ නිල නිවසෙත් මේ ධර්මදේශනා මාලාව අඛණ්ඩව සිද්ධ කරගෙන යනවා. රටේ නායකයා හැටියට මේක රටට ලබලා දෙන මහත් ආදර්ශයක්. යම් කිසි වැඩක් පටන් ගත්තොත් ඒක අඛණ්ඩව සිද්ධ කරගෙන යන්න ඕන. ඒක ඉහළම තැනින් ලැබෙන්න ඕන ආදර්ශයක්. ඔබතුමා රටේ නායකයා හැටියට ආරම්භ කරපු මේ කටයුත්ත අඛණ්ඩව සිද්ධ කරගෙන යනවා. ඒ නිසා මේක ලොකු ආදර්ශයක්. මේක ආදර්ශයට අරගෙන දැකලා බලලා අපි දකිනවාද රටේ බොහෝ තැන්වල අද මේ පුර 15ක් පොහොය දවසෙත් ඒ වගේමයි රාජ්‍ය ආයතනවල ඒ වගේමයි අමාත්‍යාංශවල මාසයකට දවසක් හරි මේ විදියට ආගමට දහමට මුල් තැන දීලා ධර්මානුශාසනාවන් සිද්ධ කරනවා අපි දැකලා තිබෙනවා. ඒ නිසා මේ ආදර්ශය ඉතාමත්ම වටිනවා. ඉදිරියටත් මේ කටයුතු නොවෙනස්ව ශක්ති සම්පන්නව සිද්ධ කරගෙන යන්නට ඔබතුමන් ප්‍රධාන මේ සෑම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියන ආශිර්වාදයෙන් අපි ධර්මානුශාසනාව ආරම්භ කරනවා. අද දුරුතුපුර 15ක් පොහොය දවස ශාසනික වශයෙන් ගත්තම ලාංකික බෞද්ධයන් හැටියට ඊ타ත්ම වැදගත් පුර 15ක් පොහොය දවසක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් මේ ලංකාද්වීපය පරම පවිත්‍රත්වයට පත්වෙච්ච පුර 15ක් පොහොය දවස තමයි දුරුතුපුර 15ක් පොහොය දවස කියලා කියන්නේ. බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමනය සිද්ධ වෙච්ච දවස. ඒ කාලේ වෙනකොට භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ උරුවේල කාශ්‍යපගේ අසපුවේ. තුම්බෑ ජටිලයන් দমনය කරන්නට වැඩම කරලා උරුවේල කාශ්‍යපගේ අසපුවේ තමයි බුදුහාමුදුරු වැඩ සිටියේ. මේ කියන දවසේ උරුවේල කාශ්‍යපගේ දායක පිරිසක් යාගයක් සඳහා පැමිණෙනවා උරුවේල කාශ්‍යප මුණ ගැහෙන්න. උරුවේල කාශ්‍යප කල්පනා කරනවා මහා ශ්‍රමණයා මෙතන වැඩ හිටියොත් මට ලොකු අලාභයක් වෙන්නේ. කාටද මේ මහා ශ්‍රමණයා කිව්වේ? බුදුහාමුදුරුවන්ට. බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ ඉඳලා යම්කිසි ප්‍රාතිහාර්යයක් පෑවොත් මට ලැබෙන ලාභ සත්කාර නැතුව යනවා. පැමිණෙන සෑම කෙනෙක්ම මගේ දායක පිරිස උන්වහන්සේ කෙරෙහි පහදිනවා. එනිසා උන්වහන්සේ හෙට දවසේ මෙහි නොවඩිනවා නම් හොඳයි කියලා උරුවේල කාශ්‍යප කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ මේක දකිනවා. උන්වහන්සේ කල්පනා කරනවා මොකටද කෙනෙක්ගේ ලාභය වළක්වන්නේ. එනිසා උන්වහන්සේ කල්පනා කරනවා එදා දවසේ උරුවේල කාශ්‍යපගේ අසපුවට නොඇඩ සිටින්ට. උන්වහන්සේ එදා තමයි කල්පනා කරන්නේ මේ ලංකාද්වීපයට වැඩම කරන්නට. දුරුතුපුර 15ක් පොහොය දවසේ ලංකාද්වීපයට වැඩම කරනකොට අපි අහලා තියෙනවා ඉතිහාසයේ සඳහන් වෙනවා
යක්ෂ ගෝත්‍රිකයන් තමයි මේ දිවයින පාලනය කළේ. මහියංගනයට වැඩම කරලා ඒ යක්ෂ ගෝත්‍රිකයන් දමනය කරලා ඒ අයව ගිරිදිවයිනට පළවා හැරියා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරපු වෙලාවේ සුමන සමන් දිව්‍ය රාජයා බුදුන් සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් වැඳලා ඉල්ලනවා ස්වාමීනි ඔබ වහන්සේ මතක් වෙන්න ඔබ වහන්සේ සිහිපත් වෙන්න අපිට වඳින්න පුදන්න පූජ්‍ය වස්තුවක් අපිට ලබලා දෙන්න කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ දක්ෂිණ ශ්‍රී හස්තයෙන් හිස පිරිමැදලා කේස ධාතුන් වහන්සේ නමක් සුමන සමන් දෙවියන්ට පරිත්‍යාග කළා. සුමන සමන් දෙවියෝ පලිඟු කරඬුවකින් මේ කේස ධාතුන් වහන්සේ පිළි අරගෙන ඒ කේස ධාතුන් වහන්සේ තැන්පත් කරලා අද ඔය මහියංගන දාගබ පිහිටලා තිබෙන ස්ථානයේ රියන් 7ක් උසට දාගබක් නිර්මාණය කළා. පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවයින් පස්සේ සරබූ කියන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුව වැඩම කරවලා අර රියන් 7ක් වෙච්ච දාගැබෙහි තැන්පත් කරලා ඒක රියන් 12ක් වෙන්න වැඩි දියුණු කරලා සංවර්ධනය කරලා ස්ථාපිත කළා. ඉන් පස්සේ කාලේ දේවානම්පියතිස්ස මහරජුරුවන්ගේ කාලේ එතුමාගේ සහෝදරයෙක් කියලාත් කියනවා ප්‍රාදේශීය පාලකයෙක් හිටියා උද්දචූලාභය කියලා. එතුමා මේ දාගැබ රියන් 30ක් හැටියට සංවර්ධනය කළා. රියන් 30ක් හැටියට වර්ධනය කළා ගොඩ නැගුවා. පස්සේ දුටුගැමුණු රජුරෝ මේ රියන් 30ක් වෙච්ච දාගැබ අසූරියනක් වෙන්න සංවර්ධනය කළා. එතනින් පස්සේ කාලානුරූපව ටිකෙන් ටික සංවර්ධනය වෙලා අද ඔය තියෙන මහියංගන දයාගැබ අපිට දකින්න වන්දනමාන කරගන්න පුළුවන්කම තිබෙනවා. කාලයක් තිස්සේ සංවර්ධනය වුණා. බුදුරජාණන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරලා පත්කඩේ එලාගෙන වැඩ හිටපු භූමිය තමයි ඔය චෛත්‍ය රාජානන් වහන්සේ පිහිටලා තිබෙන්නේ. කේස ධාතුන් වහන්සේ නිදන්ව ඉන්නවා. ග්‍රීවා ධාතුන් වහන්සේ නිදන්ව ඉන්නවා. එබඳු පූජනීය වස්තුවක්. බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනයත් එක්ක තමයි ওই කාරණේ සිද්ධ වෙන්නේ. තුම්බේ ජටිලයන් দমনය කළෙත් අද වගේ පුර 15ක් පොහේ දවසක. ඒ විතරක් නෙමෙයි සුමන සමන් දෙවියන් සෝවාන් ඵලයට පත්වීම මේ සම්බුදු සසුනේ පළමු ආරාම පූජාව බිම්බිසාර රජුරු වේළුවනාරාමයේ හදලා බුදුහාමුදුරන්ට පූජා කළෙත් අද වගේ දුරුතුපුර 15ක් පොහේ දවසක. ඒ වගේ සුවිශාල වටිනාකමක් තියෙන වැදගත් පුර 15ක් පොහේ දවසකයි ඔයත් මේ ධර්ම ශ්‍රවණය කරන්ට සූදානමින් පසු වෙන්නේ. පින්වතුනි ඔබට අනුශාසනා කරන්ට මං මාතෘකා කළා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ බොහෝම වටින සූත්‍රයක්. අත්තානං භික්ඛවේ රක්ඛන්තෝ පරං රක්ඛති පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛති. සංයුත්ත නිකායේ මහා වග්ගයේ සතිපට්ඨාන සංයුත්තේ සේදක කියන සූත්‍රය තමයි ඔබට අනුශාසනා කරන්නට මම මාතෘකා කළේ. බුදුරජාණන් වහන්සේ මහා සංඝයා පිරිවරාගෙන මේ කියන කාලේ වැඩ සිටියේ සේදක කියන නියම් ගමේ. නියම් ගමක් කියලා කියන්නේ නගරයක් තරමට නොදියුණු. නගරයක් තරම් දියුණු වෙලා නැහැ. හැබැයි ගමකට වඩා සංවර්ධනයක් තිබුණු ජනාකීර්ණ ප්‍රදේශයක්.
නගරයක් තරම් දියුණුත් නැහැ. හැබැයි ගමකට වැඩිය සංවර්ධනයක් තියෙනවා. ජනාකීර්ණයි. එබඳු ප්‍රදේශයකට කියනවා නියංගමක් කියලා. මේ නියම්ගමේ නම තමයි සේදක කියලා කියන්නේ. සේදක කියන නියම්ගමේ බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලේ බුදුහාමුදුරුවෝ මහා සංඝයා අමතලා ප්‍රකාශ කරනවා මහණෙනි එක්තරා කාලෙක මේ සේදක කියන නියම්ගමේ මේ ප්‍රදේශයේ සිදුවෙච්ච ප්‍රවෘත්තියක් මම ඔබලාට දේශනා කරනවා. මහා සංඝයා අමතලා බුදුහාමුදුරුවෝ සඳහන් කළා. මහණෙනි ඉස්සර මේ සේදක කියන නියම්ගමේ ජීවත් වුණා චණ්ඩාල කුලේ සැඩුල් කුලේ චණ්ඩාල වංශිකයන් පිරිසක්. ඒ චණ්ඩාල වංශිකයන් සැඩුල් කුලේ අය තමන්ගේ ජීවිකාව පවත්වගෙන යන්න කිසියම් ශිල්ප ක්‍රමයක් ප්‍රගුණ කරලා තිබුණා. දැන් අදත් ඉන්නවනේ පින්වතුනි එහෙම. විශේෂයෙන්ම ඔය අහිකුන්ටික ප්‍රජාව පරම්පරාවෙන් පැවතෙන තමන්ගේ කිසියම් ශාස්ත්‍රයක් ප්‍රගුණ කරලා තමන්ගේ ජීවිකාව පිණිස ඒක පවත්වගෙන යනවා. ඒක ඒ අයගේ සංස්කෘතිය. සාත්‍ර කියනවා වෙන්න පුළුවන්. නයි නටවනවා වෙන්න පුළුවන්. ඒ වගේමයි රිලවුන් නටවනවා වෙන්න පුළුවන්. ඒක ඒ අයගේ ජීවිකාව. මේ සේදක කියන නියම්ගමේ හිටපු මේ චණ්ඩාල කුලයේ අයගෙත් එහෙම ශිල්ප ක්‍රමයක් තිබුණා ජීවත් වෙන්න මේ අය පාවිච්චි කරපු. මේ චණ්ඩාල කුලයේ හිටිය එක්තරා ආචාර්යවරයෙක් හිටියා. මේ ආචාර්යවරයා තමන්ගේ අතවැසියට කතා කරලා කියනවා. අතවැසියාගේ නම තමයි මේදක තාලික කියලා කියන්නේ. අතවැසියට කතා කරලා කියනවා මේදක තාලික අපි අපේ යැපීම පිණිස ජීවත් වීම පිණිස අපිට මේ පරම්පරාවෙන් උරුම වෙච්ච ශාස්ත්‍රය ශිල්ප ක්‍රමයේ ඉදිරියට පවත්වාගෙන යන්න ඕන. මොකද්ද මේ අයගේ ශිල්ප ක්‍රමය? ඔය පිරිස රැස් වෙන උත්සව භූමියක් වගේ තැනකට ගිහිල්ලා එක්කෙනෙක් උණ ගහක් කෙලින් කරලා අල්ලගෙන ඉන්නවා. තව කෙනෙක් මේ උණ ගහේ මුදුනට නැගලා ශිල්ප දක්වනවා. ඔය සරඹ සංදර්ශනයක් වගේ එක්කෙනෙක් උණ ගහ කෙලින් කරලා අල්ලගෙන ඉන්නවා. මේක පොළොවේ හිටවලා නෙමෙයි. උණ ගහ කෙලින් කරලා අල්ලගෙන ඉන්නවා. අනික් කෙනා උණ ගහ මුදුනට නැගලා ශිල්ප දක්වනවා. බොහොම ත්‍රාසජනක ක්‍රීඩාවක් නේ. මිනිස්සු මේ අයට මුදල් දෙනවා, ආහාර පාන දෙනවා. ඒකෙන් තමයි මේ අයගේ යැපීම සිද්ධ වුනේ. ආචාර්යවරයා තමන්ගේ අතවැසියට කතා කරලා කියනවා මේදක තාලික මම මේ උණ ගහ අල්ලගෙන ඉන්නම්. ඔබ මේ උණ ගහේ මුදුනට නැගලා හොඳින් ශිල්ප දක්වන්නට. එතකොට බොහෝ කාලයක් අපිට පුළුවන් අපේ දිවි පැවැත්ම සරි කරගන්න. ජීවන වෘත්තිය සරි කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ආචාර්යවරයා උණ ගහ කෙලින් කරලා අල්ලගෙන ඉන්නවා. මේදක තාලික නැත්තම් මේ අතවැසියා උණ ගහ මුදුනට නැගලා ශිල්ප දක්වනවා. ආචාර්යවරයා මේදක තාලිකට එහෙම නැත්තම් අතවැසියට කතා කරලා කියනවා මේදක තාලික මම ඔබව රකින්නම්. මම ඔබව රකින්නම්. ඔබ මාව රකින්න කියලා කිව්වා. කවුද කිව්වේ? ආචාර්යවරයා. උණ ගහ මුදුනින් ඉන්න අතවැසියට කියනවා මේදක තාලික මම ඔබව රකින්නම්. ඔබ මාව රකින්න කියලා කිව්වා. උණ ගහ මම ශක්තිමත්ව අල්ලගෙන ඉන්නම්. ඒ ගැන කිසි අවිශ්වාසයක් තියන්න එපා. මම ඔබව ආරක්ෂා කරනවා. මම මේ උණ ගහ පෙරලෙන්න වැටෙන්න දෙන්නේ නැහැ. ඒකයි කිව්වේ මම ඔබව රකින්නම්. ඔබ මාව රකින්න. උණ ගහක් කෙලින් කළා අල්ලන් හිටියට පින්වතුනි කවුරු සල්ලි දෙන්නේ නැහනේ. මේක උඩ දක්වන සරඹයේ ප්‍රමාණයට ශිල්පයේ ප්‍රමාණයට තමයි මුදල් ලැබෙන්නේ. එනිසා ඔබ තමන්ගේ සමබර භාවය හරියට තියාගෙන නිවැරදිව දක්ෂ ලෙස ශිල්ප දක්වන්න. එතකොට තමයි මාව ආරක්ෂා වෙන්නේ.
මගේ පරම්පරාව ආරක්ෂා වෙන්නේ. ඒකයි කිව්වේ මම ඔබව රකින්නම් ඔබ මාව රකින්න කියලා. මේදක තාලික කියනවා ගුරුතුමනි ඒක එහෙම නෙමෙයි. ඒක එහෙම නෙමෙයි ගුරුතුමනි වෙන්න ඕනේ. ඔබතුමාව රැකගන්න මම මාව රැකගන්නම් කියලා කිව්වා. මොකද්ද කිව්වේ? ඔබතුමාව රැකගන්න මම මාව රැකගන්නම් කියලා කිව්වා. ඔබතුමාගේ වැඩේ හරියට කරන්න මම මගේ වැඩේ හරියට කරන්නම් කියලා කිව්වා. පින්වතුනි කෙනෙක්ට බෑනේ තව කෙනෙක් පිළිබඳව 100% වගකීමක් ගන්න. අපි කිසිම කෙනෙක්ට එහෙම තව කෙනෙක් පිළිබඳ 100% වගකීමක් ගන්න බෑ. එනිසා තමයි මේදක තාලික කිව්වේ ඔබතුමාගේ වැඩේ හරියට කරන්න. මම මගේ වැඩේ හරියට කරන්නම් කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලා අමතලා කියනවා මහණෙනි ඒ අතවැසියා කියපු කතාවේ ලොකු ගැඹුරක් තියෙනවා. ලොකු අර්ථයක් තියෙනවා. කෙනෙක්ට බෑ තව කෙනෙක්ව රකින්න. තමන් ආරක්ෂා වෙන්නයි ඕන කරන්නේ. තමන් රැකෙනකොට නිතින්ම වක්‍රාකාරව අනික් අය රැකුණ වෙනවා. එනිසා මහණෙනි මම දේශනා කරනවා අත්තානං භික්ඛවේ රක්ඛන්තෝ පරං රක්ඛති. පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛති. මහණෙනි යම් කිසි කෙනෙක් තමන් රැක ගන්නවා නම් එයා අනික් අයව රැක්ක වෙනවා. යම් කිසි කෙනෙක් අනුන් රකින්නවා කියලා ක්‍රියාත්මක වෙනවා නම් එයා තමන් රැකගත්තා වෙනවා. යමෙකු තමන් රකින්නවා නම් එයා අනුන් රැක්කා වෙනවා. අනික් අයව රකින්නවා කියලා ක්‍රියාත්මක වෙනවා නම් එයා තමාවත් රැකගත්තා වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා කතංච භික්ඛවේ අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛති. මහණෙනි කොහොමද මේ තමන් රකින්න කෙනා අනුන් රැක්ක වෙනවා කියලා කියන්නේ? තමන් රැක ගන්න කෙනා කොහොමද අනුන් රැක්ක වෙනවා කියලා කියන්නේ? අත්තානම් භික්ඛවේ රක්කිස්සාමීති සතිපට්ඨානං වේදිතබ්බං. මහණෙනි මෙතන තමන් රකින්නවා කියලා කියන්නේ සිහිය පිහිටුවා ගන්නවා කියන එකයි. සතිපට්ඨානං වේදිතබ්බං. තමන්ගේ සිත, තමන්ගේ කය, තමන්ගේ වචනේ රැක ගන්න ඕන. තමන්ගේ සිත පිළිබඳව අවධානයෙන් ඉන්න ඕන. තමන්ගේ කය පිළිබඳ අවධානයෙන් ඉන්න ඕන. තමන්ගේ වචනේ පිළිබඳ අවධානයෙන් ඉන්න ඕන. අර ගහ උඩ ඉන්න කෙනා, ඒ වගේමයි උණ ගහ අල්ලගෙන ඉන්න කෙනා, ඔය දෙන්නගෙම කවුරු හරි එක්කෙනෙක්ගේ සිත විසිරුණොත්, කයේ සමබරතාවය නැති වුණොත්, එක වචන මාත්‍රයකින් හරි අඩුපාඩුවක් වුණොත් ඒකෙන් අවඩ සිද්ධ වෙන්නේ දෙන්නටමයි. උණ ගහ අල්ලගෙන ඉන්න කෙනාගේ අතින් සිතින් වේවා, කයින් වේවා, වචනයෙන් වේවා අල්ප මාත්‍ර හෝ අඩුපාඩුවක් සිද්ධ වුණොත් ඒකේ විපාකය විඳින්න වෙනවා කාටද? ගහ උඩ ඉන්න කෙනාට. ගහ උඩ ඉන්න කෙනත් අනේ යට ඉන්න කෙනා මාව පරිස්සම් කරනවා කිව්වා නේද කියන හැඟීමෙන් තමන්ගේ සමබරතාවය රැක ගන්න නැතුව ආවට ගියාට තමන්ගේ ශිල්පය දක්වන්න ගියොත්, නොසලකිල්ලෙන් තමන්ගේ ශිල්පය දක්වන්න ගියොත් අර උණ ගහ පෙරලෙනවා. ඒකෙන් යට ඉන්න කෙනාටත් හානියක් වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ ජීවිකා වෘත්තියත් එතනින්ම අවසන් වෙන්න පුළුවන්. ඒ නිසා අන්‍යෝන්‍ය වශයෙන් තම තමන් රැක ගැනීමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී දේශනා කළේ. තමන්ගේ සිත රැක ගන්න කිව්වා, කය රැක ගන්න කිව්වා, වචනය රැක ගන්න කිව්වා. කාගෙන්ද සිත රැක ගන්න ඕනේ, කාගෙන්ද කය රැක ගන්න ඕනේ, කාගෙන්ද වචනය රැක ගන්න ඕනේ? තමන්ගෙන්මයි. වෙන කාගවත් නෙමෙයි. තමන්ගේ සිතේ ඇතිවන සිතුවිලි පිළිබඳව සිහියෙන් කටයුතු කරන්න ඕන. මගේ හිතේ ඇතිවන මේ සිතුවිල්ල මගේ යහපත පිණිස පවතිනවාද, අන්‍යයන්ගේ යහපත පිණිස පවතිනවාද? මම මේ සිදු කරන්න යන ක්‍රියාව මගේ යහපත පිණිස පවතිනවාද, අන්‍යයන්ගේ යහපත පිණිස පවතිනවාද?
සමහර විට ඒක මගේ යහපත පිණිස පවතිනවා වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් අන්‍යයන්ට වෙන්නේ අවඩක් නම් එයින් වළකින්න ඕනේ. ඔය දෙපැත්තම හිතන්න ඕන. ඒ වගේමයි මගේ වචනය කටින් වචනයක් පිට වුණොත් මොන දේ කිව්වත් ආය ඇදලා ගන්න බෑනේ. තේරුණාද? විශේෂයෙන්ම මේක රාජ්‍ය පාලකයෙක්ට හරි වැදගත්. අපි යමක් කියනවා සාමාන්‍ය කෙනෙක් යමක් කියනවා වගේ නෙමෙයිනේ. රාජ්‍ය පාලකයෙක්ගේ මුවින් වචනයක් පිට වුණොත් ඒකට ලොකු වගකීමක් තියෙනවා. මන් දන්නේ නැහැ. මම එහෙම කිව්වද කියලා මට මතක නැහැ. මං ඒක දැක්කේ පත්තරෙන් තමයි කියන්නේ රාජ්‍ය නායකයෙක්ට බෑනේ. නේද? රාජ්‍ය නායකයෙක් වග කියන්න ඕන රටකට. රටේ ජනතාවට වග කියන්න ඕන. ඒ නිසා රාජ්‍ය නායකයාගේ ක්‍රියාව, රාජ්‍ය නායකයාගේ වචනය ඒ විතරක් නෙමෙයි හිතේ පහළවන සිතුවිල්ල පවා සමස්ත රටකට බලපානවා. ඒ නිසා තමන් රැක ගන්නවා කියලා කියන්නේ අනුන් රැක්ක වෙනවා. ඒ නිසා තමන්ගේ සිත රැක ගන්න ඕනේ, කය රැක ගන්න ඕනේ, වචනය රැක ගන්න ඕනේ. තමන්ගේ පාලනේ තමන්ගේ සිත, තමන්ගේ කය, තමන්ගේ වචනය පවත්වාගෙන යන්න ඕනේ. අන්න ඒකයි තමන් රකින්නකොට අනුන් රැකිනවා කියලා කිව්වේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංච භික්ඛවේ පරං රක්ඛන්තෝ අත්තානං රක්කති. කොහොමද මහණෙනි අනුන් රකින්නකොට තමන් රැකෙනවා කියලා කියන්නේ? දැන් ඉස්සෙල්ලා කිව්වේ තමන් රකින්නකොට අනුන් රැකෙනවා කියලානේ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කොහොමද මහණෙනි අනුන් රකින්නකොට තමන් රැකෙනවා කියලා කියන්නේ? එවං කෝ භික්ඛවේ පරං රක්ඛන්තෝ අත්තානං රක්කති. මහණෙනි මෙන්න මෙහෙමයි අනුන් රකින්නකොට තමන් රැකෙන්නේ. කාරණා හතරක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. කන්තියා අවිහිංසාය මෙත්ත චිත්තතාය අනුද්දේතාය. කන්තියා කියලා කිව්වේ ඉවසීම. මෙත්ත චිත්තතාය කියලා කිව්වේ මෛත්‍රී සහගත සිතුවිල්ල. ඒ වගේමයි අවිහිංසාය කියලා කිව්වේ අවිහිංසාවාදී බව, අනුද්දේතාය කියලා කිව්වේ මෘදු බව. පාලකයෙක්ට විතරක් නෙමෙයි සෑම කෙනෙකු තුලම මෙන්න මේ ಗುಣධර්ම තියෙන්න ඕන. නේ? ඉවසීම, අනුකම්පාව, කරුණාව, දයාව කියන මේ ಗುಣධර්ම සෑම මිනිසෙකු තුලම ඇති වෙන්න ඕන. භික්ෂුවක් හැටියට මා තුල, පාලකෙක් හැටියට ඔබතුමා තුල, මේ බණ අහන රටවාසී ලෝකවාසී හැම කෙනෙක් තුලම මේ කරුණාව, දයාව, අනුකම්පාව, මෛත්‍රිය කියන ಗುಣධර්ම තියෙන්න ඕන. ඒ ಗುಣධර්ම නැත්තම් මේ මනුස්ස ජීවිතෙන් නිසියාකාර සේවයක් මේ සමාජයට කරන්නට බැරුව යනවා. දැන් කොහොමද මේ ಗುಣධර්ම Taman තුල ඇති වෙනකොට ඒකෙන් අනික් අයට ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා කියන්නේ? තමා තුල මෛත්‍රිය ඇති වෙනකොට අනුන්ට කලින් ඒකේ ප්‍රතිඵලය ලැබෙන්නේ Tamanට. ඇයි? මෛත්‍රිය ඇති වෙන්නේ Tamanගේ හිත තුලනේ. කරුණාව Taman තුල ඇති වෙනකොට අනික් අයට කලින් ඒකේ ප්‍රතිඵලය ලැබෙන්නේ Tamanට. ඇයි? Tamanගේ හිත තුලනේ කරුණාව ඇති වෙන්නේ. දයාව, අනුකම්පාව කියන මේ ගුණධර්මත් එහෙමයි. මෙන්න මේ මෛත්‍රිය, කරුණාව, දයාව, අනුකම්පාව මේ ගුණධර්ම Taman තුල ඇති වෙනකොට අන්‍යයන්ටත් වක්‍රාකාර වේක යහපතක් ඇති වෙනවා. හැබැයි ඍජුව මේකේ බලපෑම, ඒකේ වටිනාකම, ඒකේ අගය හිමි වෙන්නේ Tamanට. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මෛත්‍රියෙන්, කරුණාවෙන්, දයාවෙන්, අනුකම්පාවෙන් අනුන් රකින්න ඕනි කියලා කටයුතු කරනවා නම් අනුනුත් රැකෙනවා. හැබැයි වක්‍රාකාරව ඒකේ බලපෑම Tamanටත් ලැබෙනවා. Tamanටත් ඒකේ ප්‍රතිඵලයක් අත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. පින්තුනි, සෑම තරාතිරමකම ජීවත් වෙන අපි සෑම කෙනෙක්ටම තියෙනවනේ වගකීමක්. භික්ෂුවක් හැටියට මට වගකීමක් තියෙනවා. පැවිදි බවට පත්වෙච්ච දවස් ඉඳලා භික්ෂුවක් හැටියට ප්‍රතිඥා දීපු දවස් ඉඳලා මේ බෞද්ධ සමාජය මගෙන් යමක් බලාපොරොත්තු වෙනවා. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපේ හාමුදුරුවෝ අපිව පවින් වළක්වාවි, යහපතෙහි යොදවාවි, නිවනට මඟ කියලා දේවි.
ඔන්න ඔය යුතුයකම ඉටු කරන්න මම බැඳිලා ඉන්නවා. තේරුණාද? අපි කිසිම කෙනෙක්ට කියන්න බෑ මට ඕන විදියටයි මං ජීවත් වෙන්නේ කියලා. එහෙම කියන්න බෑ. මොකද මේ සමාජයේ තනි පුද්ගලයෙක් හැටියට කිසිම කෙනෙක්ට ජීවත් වෙන්න බෑ. සමාජ වගකීමක් තියෙනවා. පහළ තැන ඉඳලා අරන් බලන්න. ගොවියෙක් ගත්තොත් ගොවියට තියෙනවා සමාජ වගකීමක්. එතුමා කරන්නේ ජීවිකාවක් වෙන්න පුළුවන්, වෘත්තියක් වෙන්න පුළුවන්. හැබැයි මේ ජීවිකාව වෘත්තිය වටා බැඳුණු සමාජ වගකීමක් තියෙනවා. මේ රටේ මිනිස්සුන්ට වාසවිසෙන්තර සස්්‍ය සම්පත්තිය ලබා දීම තමයි ගොවියගේ වගකීම වෙන්න ඕනේ. ඔහු ඒ යුතුයකම ඉටු කරන්නේ නැත්නම් ඔහු සමාජයට අපරාධකාරයෙක්. වෛද්‍යවරයෙක්ට තියෙනවා යුතුයකමක්. අර වේදනාලාව අතට ගත්තු දවස් ඉඳලා අහිංසක මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න මම බැඳිලා ඉන්නවා. ඒක හිතේ තියෙන්න ඕන. වෙලෙන්දට තියෙනවා යුතුයකමක්. ගුරුවරයාට තියෙනවා සමාජ යුතුයකමක්. ඒ වගේමයි භික්ෂුවක් හැටියට මට තියෙනවා යුතුයකමක්. පාලකෙක් හැටියට ඔබතුමාට තියෙනවා යුතුයකමක්. අපි කාටවත් ඒ යුතුයකමෙන් පැනලා යන්න බෑ. ඒක පැහැර හරින්න බෑ. ඒක අපිට සමාජයෙන් ලැබෙන ස්වභාවයෙන් ලැබෙන යුතුයකමක්. අන්නේ යුතුයකම පිෂ්ඨකරන්න බැඳිලා ඉන්නවා. කිසිම කෙනෙක්ට ඒකෙන් පලා යන්න බෑ. කැමැත්තෙන් වේවා අකමැත්තෙන් වේවා අපි යම් කිසි තත්වයකටපත් වුණාම දැන් මට කියන්න පුළුවන් සමහර විට මගේ උමනාවට නෙමෙයි මම පැවිදි වුණේ නේ. හැබැයි පැවිදි වෙච්ච දවස් ඉඳලා මම ඒ යුතුයකම ඉටු කරන්න බැඳිලා ඉන්නවා. ඔබතුමාට කියන්න පුළුවන් මගේ කැමැත්තක් තිබුණේ නෑ නැවතත් දේශපාලනයට එන්න. හැබැයි ඔබතුමා නැවතත් ඇවිල්ලා ඉන්නවා. ඔබතුමාට තියෙන වගකීමක් පැහැර හරින්න බැරි නිතතිම්ම ඉටු කළ යුතුය. අර මුලින් කිව්වා වගේ සෑම තරාතිරමකම කෙනෙක්ට තියෙනවා ඉටු කරන්න සමාජ වගකීමක්. අන්නේ යුතුයකම අන්නේ වගකීම අපි ඉෂ්ට කරන්නේ නැත්නම් අපි සමාජයට මහා අපරාධකාරයෝ බවට පත් වෙනවා. භික්ෂුවක් හැටියට මම මගේ වගකීම සමාජයේ වෙනුවෙන් ඉටු නොකරනවා නම් මම මහා අපරාධකාරයෙක්. ඒක තමයි සත්‍යය. මිනිස්සු මට සලකන්නේ, වඳින්නේ, පුදන්නේ, ප්‍රත්‍යපහසුකම් සපයන්නේ මගෙන් මේ යුතුයකම ඉෂ්ට වේවි කියන බලාපොරොත්තුවෙන්. එනිසා මම මේ යුතුයකම ඉෂ්ට කරන්න ඕන. අපි කාටවත් ඒකෙන් පැනලා යන්න, පැහැර හරින්න පුළුවන් කමක් නැහැ. එනිසා පින්වතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා විශේෂයෙන්ම මතක් කරන්න ඕන කාරණයක් තියෙනවා. අපි මේ දරන සෑම සමාජ වගකීමක්ම තවත් පැත්තකින් පින්කමක්. භික්ෂුවක් හැටියට මම මගේ කාලය, ශ්‍රමය, දැනුම කැප කරලා බෞද්ධ සමාජය වෙනුවෙන් වැඩ කරනවා කියලා කියන්නේ ඒක පින්කමක්. ඔබතුමා පාලකෙක්. ඔබතුමාගේ වටිනා කාලය, ඔබතුමාගේ ශ්‍රමය, ඔබතුමාගේ දැනුම මේ රට වෙනුවෙන් කැප කරලා තියෙනවා. මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරය සකස් කිරීමට ඔබතුමා අප වෙලා ඉන්නවා, කැප වෙලා ඉන්නවා. ඒක ඔබතුමාගේ වගකීමක්. එක පැත්තකින් ඒක පින්කමක්. අපි වැටුපක් ලබනවා වෙන්න පුළුවන්, දීමනාවක් ලබනවා වෙන්න පුළුවන්, කිසියම් වරප්‍රසාදයක් ලබනවා වෙන්න පුළුවන්. හැබැයි දීමනාවක්, වැටුපක්, වරප්‍රසාදයක් ලැබුවා කියලා පින්කමේ අඩුවක් වෙන්නේ නැහැ. දැන් ඔය රුවන්වැලි සෑය හදනකොට ඒ කාලේ දුටුගැමුණු රජුරෝ නියෝග කරලා තිබුණා කිසිම කෙනෙක්ගෙන් නිකන් වැඩ ගන්න එපා. සෑම තරාතිරමකම කෙනෙක්ට වැටුපක් ගෙවන්න ඕන. හැබැයි මේ මිනිස්සු බොහෝම ශ්‍රද්ධාවෙන් අනේ මේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා නිදන් කරන්න සකස් කරන දාගැබ අපි ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ කියලා ගල් ඇද්ද, වැලි ඇද්ද, ගඩොල් ඇද්ද. හැබැයි රජුරෝ දෙන මුදලත් එයයි බාරගත්තා. මුදල් බාරගත්තා කියලා එයාට පින් සිද්ධ නොවී තිබ්බේ නෑ. පින් සිද්ධ වෙනවාද නැද්ද කියන කාරණය තීරණය වෙන්නේ මේ මුදල් ගන්නවද නැද්ද කියන කාරණය මත නෙමෙයි. Taman ඒ වෙනුවෙන් කැප වෙන තරමට වරප්‍රසාද ලැබුවට කමක් නෑ, වැටුපක් ගත්තට කමක් නෑ.
හැමෝම ජීවත් වෙන්න එපයි. හැබැයි Tamanට පැවරිච්ච යුතුයකම වගකීම හරියට ඉෂ්ට කරන්න ඕන. එහෙම නොකළොත් ඒක පාප කර්මයක්. මහානකම කියලා කියන්නේ හරියට කළොත් නිවනට, මේක හරියට නොකළොත් නිරයට. තේරුණාද? රජකම කියලා කියන්නේත් ඒ වගේ. ලේසි පහසු දෙයක් නෙමෙයි. සසරේ කරපු මහා පුණ්‍ය ශක්තියක ප්‍රතිඵලයක් නේ. තේරුණාද? හැමෝටම ලැබෙන අවස්ථාවක් වරප්‍රසාදයක් නෙමෙයිනේ. සසරේ කරපු මහා පුණ්‍ය ශක්තියක ප්‍රතිඵලයක්. ඒක තේරුම් අරගෙන යම් කිසි කෙනෙක් තමන්ගේ රාජ්‍යත්වය, පාලන බලය පාවිච්චි කරනවා නම් රටවැසියා සුඛිත මුදිත කරන්ට වක්‍රාකාරව ඒක තමන්ට පිනක්. එනිසා මහානකම කියලා කියන්නේ පින් කරගන්න ෂේම භූමියක්. ඒ වගේමයි රජකම කියලා කියන්නේත් පින් කරගන්න ෂේම භූමියක්. රාජ්‍ය සේවකයෙක් කියලා කියන්නේ තමන්ගේ කාලය ශ්‍රමය රටේ දියුණුව වෙනුවෙන් කැප කරන කෙනෙක්. ඒක පින්කම. හැබැයි හරියට කරන්න ඕන. හරියට නොකළොත් ඒක මහා අපරාධයක් වෙනවා. තමන් කෙරෙහි විශ්වාසය තියපු අයගේ විශ්වාසය paludu නොවන විදියට කටයුතු කරන්න ඕන. තමන්ගෙන් බලාපොරොත්තු වෙන සේවය ඒ විදියටම ඉෂ්ට කරලා දෙන්න මහන්සි ගන්න ඕන. එතකොටයි ඒක පින්කමක් බවට පත් වෙන්නේ. එක්තරා අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ ඉඳලා ලක්කන හාමුදුරුවොත් එක්ක පහළට බහිනවා. පහළට බහිනකොට එක තැනකදී මුගලන් හාමුදුරුවන්ට සිනා පහළ වෙනවා. ලක්කන හාමුදුරුව අහනවා, ස්වාමීනි කවර කරුණක් නිසාද ඔබ වහන්සේට hina පහළ වුණේ? ලක්කන එක දැන් අහන්න එපා, බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී අහන්න කිව්වා. පිණ්ඩපාතේ කරලා දානේ වළඳලා සවස් භාගේ විවේකයෙන් ඉඳලා බුදුහාමුදුරුව ගාවට ගිය වෙලේ ලක්කන හාමුදුරුව අර කාරණේ මතක් කළා. මතක් කරලා අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ උදේ ගිජ්ජකූට පර්වතයෙන් බහිනකොට hina වුණා. මං අහපුවම කිව්වා බුදුහාමුදුරුව ඉස්සරහදී අහන්න කියලා. ස්වාමීනි දැන්වත් කියනවාද ඇයි ඒ hina වුනේ කියලා. බුදුහාමුදුරුව ඉස්සරහදී මුගලන් හාමුදුරුව කියනවා, භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් බහිනකොට මම දැක්කා තුන් සිවුරු දරාගෙන පාත්‍රයක් අතින් අරගෙන ඉන්න ශ්‍රමණ රූපයක්. හැබැයි ස්වාමීනි ඒ භික්ෂුව ගිනි ගන්නවා, ගින්නේ දැවෙනවා, පිච්චෙනවා, වේදනාව දරා ගන්න බැරුව ආකාශය එහාට මෙහාට ගමන් කරනවා. ඒක දැකලයි මට සිනා පහළුනේ කියලා කිව්වා. භික්ෂුවක් දැක්ක ගිනි ගන්නවා, පිච්චෙනවා, වේදනාව ඉවස ගන්න බැරුව එහාට මෙහාට සක්මන් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණයට ඌණ පූරණයක් කරනවා. මොග්ගල්ලාන ඒ භික්ෂුව තමන්ගේ භික්ෂුත්වය වැරදි විදියට පාවිච්චි කරපු කෙනෙක් දැන් ප්‍රේතෙක් වෙලා ඉපදිලා දුක් විඳිනවා කියලා කිව්වා. තමන්ගේ මහානකම හරියට නොකර ඒ භික්ෂුත්වය අවභාවිතා කරලා මිනිසුන්ගේ වරප්‍රසාද ප්‍රත්‍යපහසුකම් පිළි අරගෙන මරණින් පස්සේ ප්‍රේතෙක් වෙලා ඒ ශ්‍රමණ රූපයෙන්ම දුක් විඳිනවා කියලා කිව්වා. ඒකනේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. දුසිල්වත් ඉඳගෙන මිනිස්සුන්ගේ ප්‍රත්‍ය පිළිගන්නවාට වැඩිය හොඳයි කියලා කිව්වා ගිනි ගුලි ගිලින එක. ඒ තරම්ම දරුණුයි. එනිසා අපි අපේ වගකීම හරියට ඉෂ්ට කරන්නේ නැතුව සමාජයෙන් වරප්‍රසාද ලබනවා නම් ඒක බරපතල පාපයක්. අකුසලයක්. ඒ වගේමයි ඒක නොකල යුත්තක් හැටියටයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඉතින් මම මතක් කළේ අපි සෑම කෙනෙක්ටම තියනවා වගකීමක්. ඉෂ්ට කරන්න ඕන සමාජ යුතුයකමක්. අන්නේ යුතුයකම ඉෂ්ට කරනවා කියලා කියන්නේ සෑම තරාතිරමකම කෙනෙක් වක්‍රාකාරව පිං සිදු කරගන්නවා කියන එකයි. දස රාජ ධර්ම අරගෙන බැලුවම, දස සක්විතිවත් අරගෙන බැලුවම බුද්ධ දේශනාව තුල තියෙනවනේ පාලකෙක් විසින් ඉෂ්ට කරන්න ඕන යුතුයකම් ටිකක්. දැන් අද මේ 206 වෙනි ධර්ම දේශනාව. මේකෙන් අති බහුතරයක් දේශනාවලදී මේ කරුණු ගැන ඔබතුමාට පැහැදිලි කරලා දෙන්න ඇති. මොනවද දස රාජ ධර්ම, මොනවද දස සක්විතිවත් කියන්නේ කියලා. එනිසා ඒ ගැන
පැහැදිලි කරන්න මං කාලේ ගන්නේ නෑ. ඔය දසසක්විති වත්වල තියෙන එක කාරණයක් රක්කාවරණ ගුත්ති කියලා. පාලකයා විසින් ඉටු කරන්න ඕන පළවෙනි යුතුයකම තමයි රක්කාවරණ ගුත්තිය සැලසීම තමන්ගේ ජනතාවට. රක්ක ආවරණ ගුත්ති වචන තුනක්. රක්ක කියලා කියන්නේ රටේ ජනතාවට ආහාර පාන වලින් අඩුවක් නොවෙන්න වග බලා ගන්න ඕන රටේ පාලකයා. ආවරණ කියලා කිව්වේ රටේ ජනතාවට ඇඳුම පැළඳුම බේත් ටික සෞඛ්‍ය පහසුකම් ටික අඩුවක් නැතුව සම්පූර්ණ කරන්න ඕනේ රටේ පාලකයා. ගුත්ති කියලා කියනවා විශේෂයෙන්ම විපතක් වෙච්ච වෙලාවට ආක්‍රමණයක් වෙච්ච වෙලාවට රටේ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම තියනවා පාලකයාට. ඒ වෙනුවෙන් පෙනී හිටින්න ඕන. රක්කාවරණ ගුත්තිය සලසන්න ඕනි කියලා කිව්වේ ඒකයි. දානං සීලං පරිච්ඡාගං අජ්ජවං මජ්ජවං තපං අක්ඛූදෝ අවිහිංසාච කන්තිච විරෝධතා. දස රාජ ධර්මයක් දේශනා කළා. දානං කියලා කිව්වේ රටේ මිනිස්සුන්ට බඩුමලු බෙදෙන එකවත් සල්ලි බෙදෙන එකවත් නෙමෙයිනේ. පාලකෙක්ට ඒක කරන්න බෑනේ ප්‍රායෝගිකව. හැමෝටම පොදුවේ ජීවත් වෙන්න පුළුවන් විදිහේ ආර්ථික ක්‍රමයක් සකස් කිරීම තමයි පාලකයාගේ යුතුයකම වෙන්න ඕනේ. ඉහළ සිට පහළට. දානං කියලා කිව්වේ ඒක. සීලං කියලා කිව්වේ කයයි වචනයයි දෙක රැකගත්තු කෙනෙක් වෙන්න ඕන. මේක පාලකයෙක්ට විතරක් නෙමෙයි සෑම තරාතිරමකම කෙනෙක් තුල පවතින ඕන ගුණධර්ම ටිකක් මේ. ආයතනයක් පාලනය කරන කෙනෙක් වෙන්න පුළුවන්, පිරිසක් පාලනය කරන කෙනෙක් වෙන්න පුළුවන්, ආයතන ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. හැම කෙනෙක් තුලම තියෙන්න ඕන ගුණධර්ම ටිකක්. එතන ප්‍රධානිය කයින් සහ වචනයෙන් සංවර වෙන්න ඕන. වචනය රැක ගන්න ඕනේ, කය රැක ගන්න ඕනේ. ක්‍රියාවෙන් වචනෙන් පරිස්සම් වෙන්න ඕනේ. කට පරිස්සම් කරගන්න බැරි වුණොත් තමනුත් අමාරුවේ වැටෙනවා. තමා වටා ඉන්න අයත් අමාරුවේ වැටෙනවා. රාජ්‍ය පාලකයෙක්ට බැරි වුණොත් කය වචනේ දෙක සංවර කරගන්න රටක් අමාරුවේ වැටෙනවා. ඒක තමයි යත්ත කතාව. ශ්‍රීලං කියලා කිව්වේ ඒකයි. පරිච්ඡාගං කියලා කිව්වේ හැම වෙලාවකම රටේ පාලකයා සැදී පැහැදී ඉන්න ඕන තමන්ගේ කාලය, ශ්‍රමය, දැනුම රටේ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරන්න. මං කිව්වේ ඒක මහා පිංකමක් කියලා. අන්නේ පිංකම කරගන්න සැදී පැහැදී ඉන්න ඕන. අජ්ජවං කියලා කිව්වේ ඍජු කෙනෙක් වෙන්න ඕනේ. එකක් කියලා තව දෙයක් කරන, ඒ වගේමයි කියන දේ නොකරන, නොකරන දේවල් කියන එහෙම කෙනෙක් පාලකයා වෙන්න බෑ. ආයතනයක ප්‍රධානියා වෙන්න බෑ. පිරිසක් පාලනය කරන්න සුදුසු නෑ. ඍජු බව තියෙන්න ඕන. තීන්දුව తీරන ගැනීමේදී. මජ්ජවං කියලා කිව්වේ මෘදු බව තියෙන්න ඕන. ඍජුයි කියලා මොනම හේතුවක් නිසාවත් මං කියපු දෙයක් වෙනස් කරන්නේ නෑ කියන තැන ඉන්න බෑ. මෘදු බව තියෙන්න ඕන. මෘදු බව කියලා කිව්වේ අවස්ථානුකූලව තැනට සුදුසු විදියට වෙනස් වීමේ හැකියාව, විශේෂයෙන්ම ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගැනීමේ හැකියාව පාලකයෙක්ට තියෙන්න ඕන. අමුතුවෙන් ඔබතුමාට මේවා විස්තර කරන්න ඕනේ නැහැ. නමුත් මේවා අහගෙන දැන් හැදෙන પરම්පරාවක් ඉන්නවනේ. අන්න ඒ අයටයි මේ කියන්නේ. අද මේ බණ අහන මජ්ජවං කියලා කිව්වේ මුදු බව. තපං කියලා කිව්වේ බණ භාවනා කරන්ඩ වනගත වෙන්න ඕනේ කියන එක නෙමෙයි. පාලකයා වුණාම ඉන්ද්‍රියන් පිනවීමෙහි පාලනයක් ඇති කෙනෙක් වෙන්න ඕන. මොකද රටකට ආදර්ශයක් සපයන කෙනානේ. ඉන්ද්‍රියන් පිනවීමෙහි පාලනයක් තියෙන්න ඕන. ඒ වගේමයි සංවරයක් තියෙන්න ඕන. තමා රැකගත්තු කෙනෙක් වෙන්න ඕන. අක්කෝදෝ කියලා කිව්වේ ක්‍රෝධ නොකරන කෙනෙක් වෙන්න ඕන. ක්‍රෝධ කරන කෙනෙක් නම් හොස්ස ළඟින් මැස්ස යන්න බැරි නම්, කේන්ති යනවා නම් එහෙම කෙනාගෙන් ජනතාව ඈත් වෙනවා. මිත්‍රශීලී කෙනෙක් වෙන්න ඕන. බුද්ධ කාලේ හිටියනේ චණ්ඩපජ්ජෝත කියලා රජ කෙනෙක්. චණ්ඩපජ්ජෝත රජුරවන්ට අසනීපයක් හැදුනා පාණ්ඩු රෝගේ කියලා. පාණ්ඩු රෝගෙන් පීඩා විඳින චණ්ඩපජ්ජෝත රජතුමා බිම්බිසාර රජුරවන්ට කතා කරලා කියනවා, බිම්බිසාර රජතුමනි, ඔබේ වෛද්‍යවරයා ජීවක වෛද්‍යවරයා පුළුවන් නම් මා වෙත යොමු කරන්න මගේ අසනීපෙන් සුව වෙන්න මට බේත් ටිකක් ගන්න. අසල්වැසි රජ කෙනෙක් කිසියම් ඉල්ලීමක් කළාම බෑ කියන්න බෑනේ. එනිසා
ජීවකට කතා කළා කියනවා ජීවක චණ්ඩපජ්ජෝත රජුරෝ මෙන්න මෙහෙම ඉල්ලීමක් කළා ටික කාලයකට ඔබව එවන්න කියලා එතුමට බේත් ගන්න. ඒක අහපු ගමන් ජීවක කියනවා අපෝ රජතුමනි මට නම් මේ පළාතේ යන්න බෑ කිව්වා. එතුමට බොහොම කේන්ති යනවා. අනික එතුමට තියෙන අසනීප හැටියට එතුමට වෙදකම් කරන එකත් ලේසි දෙයක් නෙමෙයි. පාණ්ඩු රෝගෙට වෙදකම් කරන්න නම් ගිතෙල් පාවිච්චි කරන්න ඕන. ගිතෙල් කියලා කියන්නේ චණ්ඩපජ්ජෝත රජුරවන්ට නම අහනකොටත් කේන්ති යනවා. ගිතෙල් ඒ තරමට එතුමට අප්‍රියයි. හැබැයි ගිතෙල් නැතුව වෙදකම කරන්නත් බෑ. අන්තිමේදී කොහොම හරි බිම්බිසාර රජුරුවන්ගේ ඇවිටිලි කිරීම මත ජීවක යනවා චණ්ඩපජ්ජෝත රජුරුව ළඟට. ගිහිල්ලා ඖෂධය හදලා අතට දීලා කියනවා දැම්ම මේක බොන්න එපා. රජතුමනි තව හෝරා කීපයකින් ඔබතුමා මේක පානය කරන්න ඕන. එහෙම කියලා බේත අතට දීලා භද්‍රවතිකා ඇතින්න පිටේ නැගලා ජීවක පලා යනවා. ගව් ගානක් ඈතට ගියාට පස්සේ තමයි චණ්ඩපජ්ජෝත රජුරුව අර ඖෂධය පානය කළේ. උගුරෙන් පහලට යනකොටම දැනුණා මේකේ ගිතෙල් තියනවා කියලා. එවලම කියනවා අල්ලපියව් සොයපියව් අර වංචනික ජීවකයා ළඟ හිටියනම් මොකද වෙන්නේ? හිස ගසා දානවා. හෝරා කීපයක් යනකොට තමන්ගේ අසනීපය සුව වෙනවා කියලා තමන්ට තේරුණා. පස්සේ ජීවකට එන්න කිව්වා. හැබැයි එතුමා ඒත් යන්න කැමති වුණේ නැහැ. පස්සේ ඇමතිවරයෙක් අතේ වස්ත්‍ර යුගලක් වටිනා කියන ජීවකට යවනවා මගේ අසනීපය සුව වුණා කියලා. ඉතින් අර කේන්ති යන පාලකයන්ගෙන් ජනතාව ඈත් වෙනවා නේ. අක්‍රෝධය කියලා කියන්නේ ක්‍රෝධ නොකිරීම කියලා කියන්නේ පාලකයෙක් තුල විතරක් නෙමෙයි සාමාන්‍ය කෙනෙක්. ගෙදර ඉන්න අම්මා තුල තාත්තා තුල ආයතනික ප්‍රධානියා තුල කාර්ය මණ්ඩලය තුල තියෙන්න ඕන ගුණ ධර්මයක්. එහෙම අයගෙන් කේන්ති යන අයගෙන් ජනතාව ඈත් වෙනවා. අවිහිංසාච කියලා කිව්වේ අවිහිංසාවාදී බව තියෙන්න ඕන. හිංසාවෙන් තොර කෙනෙක් වෙන්න ඕන. නිර්පරාධ ජනතාවට හිංසා කරන පීඩා කරන පාලකයන්ගෙන් ජනතාව ඈත් වෙනවා. මලනොතලා රොන් ගන්න බඹරෙක් වගේ තමයි බදු අය කරන්න කියලා කිව්වේ. ජනතාවට පීඩා නොකර. එහෙම පාලකයා වටා ජනතාව එකතු වෙනවා කියලා කිව්වා. ඒ වගේමයි කන්තිච අවිරෝධතා. කන්ති කියලා කියන්නේ ඉවසීම. ඉවසනවා කියන එක ගැන අමුතුවෙන් ඔබතුමාට කරුණු කියන්න ඕනේ නැහැ නේද? නේ කතාවට කියනවා ඉවසලා බැරිම තැන එතන තමයි ඉවසිය යුතු හොඳම තැන. නේ සමහරු කියනවානේ ඉවසලා බැරිම තැන තමයි මම මේ තීරණය ගත්තේ කියලා. එයා ඉවසන්න ඕන තැන ඉවසලා නැහැ. ඉවසලා බැරිම තැනටම තමයි ඉවසන්න ඕන නේද? එතකොට ඒකෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. නේ ඉවසීම කියන එක අපේ බුදුහාමුදුරන්ගේ බුද්ධ චරිතය දිහා බැලුවම අපිට ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට කායිකව හිංසා කළා. නේ දුනුවා යොදලා උන්වහන්සේ ඝාතනය කරන්න හැදුවා. දේවදත්ත ගිජුකුළු පව්වට නැගලා උන්වහන්සේට ගල් පෙරළුවා. මිනිස්සු ලවා බැරි වෙනකොට තිරිසන් සත්තු පාවිච්චි කළා. නාලාගිරිය තාට රාකල 16ක් පොවලා වඩින වීති ඉදිරියට පිටක් කළේ නේද? මිනිස්සු ලවා බැලුවා, තිරිසන් සත්තු ලවා බැලුවා. ඝාතනය කරන්න කායිකව හිංසා කරන්න බැරි වුණා. කායිකව හිංසා කරන්න බැරි වෙනකොට පාවිච්චි කරන අවිය තමයි මානසික හිංසනය කියලා කියන්නේ. ඔබතුමාට අත්දැකීම් තියෙනවනේ නේ. කායිකව හිංසා කරන්න බැරි වෙනකොට මානසිකව හිංසා කරනවා. චෝදනා කරනවා. අභූත චෝදනා නගන බුදුහාමුදුරන්ට කොච්චර චෝදනා කළාද? පන්සලට වඳින්න ආපු උපාසකම්ම කෙනෙක් මරලා පන්සල පිටිපස්සේ වලලලා ඒ අයම ඇවිල්ලා මිනිය ගොඩ අරගෙන බුදුහාමුදුරන්ට මිනිමරුව කියලා චෝදනා කළා. බුදුහාමුදුරුව වචනයක් කිව්වේ නැහැ. තව එක්කෙනෙක් බඩේ කොලාතු මිටියක් බැඳගෙන ඇවිල්ලා මහා සභාවක් ඉස්සරහේ බුදුහාමුදුරන්ට චෝදනා කළා ලැබෙන්න ඉන්න දරුවගේ තාත්තා තමුන්නාන්සේ බණ කිව්වා ඇති දැන් යුතුයකම් ඉටු කරන්න කිව්වා. වචනයක් කිව්වේ නැහැ. ආනන්ද හාමුදුරුව අහනවා ස්වාමීනි ඇයි මේවට පිළිතුරු නොදෙන්නේ? ඔබ වහන්සේ උත්තර නොදෙනකොට හිතයිනේ ඔබ වහන්සේ මේ වැරද්ද කළා කියලා. ආනන්ද කාලය විසින් ගොඩක් ප්‍රශ්න විසඳනවා. උඩු සුළඟට දාපු දූවිල්ල අනුන් කරා යන්න කලින් දාපු කෙනාගේ මූණටයි වැටෙන්නේ. ඒ නිසා අපි ඉවසමු. නත්ති ලෝකේ අනින්දිතෝ. නින්දා නොලබපු කෙනෙක් මේ ලෝකේ නැහැ. නේ විශේෂයෙන්ම පාලකයෙක්ට වැඩ කළත් බයිනවා නොකළත් බයිනවා. නේ හොඳ කළත් බයිනවා ඒ වගේමයි හොඳ නොකළත් බනිනවා. ඒ නිසා හැම දෙයකම ඔරොත්තු දෙන්න ඕන. ඒ වගේමයි අවිරෝධතා කියලා කිව්වේ
සෑම වෙලාවකම අපි ගන්න තීරණයට රටේ ජනතාව එකඟ නොවෙන්න පුළුවන්. යම් යම් විරෝධාකල්ප එල්ල වෙන්න පුළුවන්. ඒ තැන්වලදී ඒවටත් සවන් දෙන්න පුළුවන් ශක්තිය ගොඩනගා ගන්න ඕන. මම කියන දේමයි හරි, අපි කියන දේමයි හරි කියන තැන නෙමෙයි. මේ මිනිස්සු කියන්නේ මොකද කියන එකත් ටිකක් තේරුම් ගන්න ඕන. ගහක් හිටවන්නේ ඇයි අපි? ගහක් හිටවන්නේ ඵලයක් බලාපොරොත්තු වෙන්නේ. ඵලය නොලැබෙනකොට ගොවි මහත්තයා මොකද කරන්නේ? යම් යම් කෙම් ක්‍රම පාවිච්චි කරනවා. දැන් ඉස්සර නම් ගම්වල ගහට ඉලපොතෙන් තලනවා. ඵලදාව බලාපොරොත්තු වෙන්නේ. මන්නේ ගෙනල්ලා ගහේ කඳට කොටනවා. නේ? සමහර වෙලාවට ගහේ පොතු ගලවනවා, පතුරු ගහනවා ගහ. යම් යම් කෙම් ක්‍රම පාවිච්චි කරනවා. ගහෙන් ඵල ලැබෙන්න පරක් වෙනකොට. හැබැයි ඉතින් ගහ හිටවපු ගමන් ඵල බලාපොරොත්තු වෙනවා නම් ඒකත් හරි අසාධාරණයි නේද? නේ? එහෙම වෙන්නත් හොඳ නැහැ. ගහ හිටවපු ගමන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා නම් ඒකත් හරි අසාධාරණයි. ගහට ඵල දරන්න කාලයක් දෙන්න ඕනේ. කාලයක් ගිහිල්ලත් ගහ ඵල නොදරනවා නම් තමයි අන්නර කෙම්කම පාවිච්චි කරන්න ඕන. නේ? කෙම්කම පාවිච්චි කළත් ගහෙන් ප්‍රතිඵලයක් නොලැබෙනවා නම් ගොවියා ඊළඟට මොකද්ද කරන්නේ? අර ගහ මුලින් කපලා හක් කරනවා. වෙන ගහක් ගෙනල්ලා හිටවනවා. ඒකනේ මේ මහ පොළොවේ යථාර්ථය. දේශපාලනය ගත්තත් ඒක තමයි ඇත්ත. එනිසා ජනතාව අපේක්ෂා කරන දේ, ජනතාව බලාපොරොත්තු වෙන දේ අපි ලබලා දෙන්න ඕන. එහෙම නොවුනොත් ගහ අයින් කළ වෙන ගහක් ගෙනල්ලා හිටවනවා. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන රටේ මහා සංඝ රත්නය ඔබතුමාට හරි ආදරේ. වක්‍රාකාර ඔබතුමාට ආදරේ කියලා කියන්නේ මේ රටට ආදරේ. වෙන දෙයක් නෙමෙයි. රටට ආදරේ. මහා සංඝ රත්නයට දේශපාලනික වශයෙන් අරගෙන බැලුවම පාටක් නැහැ, පක්ෂයක් නැහැ. අපේ පක්ෂය තමයි පූජ්‍ය පක්ෂය. අපි හිටගන්නේ හැම වෙලාවෙම රට පැත්තේ. යම්කිසි නායකයෙක් රට පැත්තේ හිට ගන්නවද අන්නේ නායකයා අපි රකින්න ආරක්ෂා කරනවා. සිවුර ඇතුලේ දාගෙන සිවුරෙන් වහලා නායකයෝ පරිස්සම් කරපු ඉතිහාසයක්, රජවරු පරිස්සම් කරපු ඉතිහාසයක් අපිට තියෙනවා. එහෙමයි අපි මේ සම්බුද්ධ ශාසනයේ රකින්න රට රකින්න පාලකයෝ ආරක්ෂා කළේ. ඒකේ අනිත් පැත්තත් එහෙමම වෙච්ච තැන් තියෙනවා. ඒ නිසා මහා සංඝ රත්නය ඔබතුමාට ආදරේ. ඒ ආදරේ වෙන දෙයක් නිසා නෙමෙයි, ඔබතුමා රටට ආදරේ නිසා. මේ සම්බුද්ධ ශාසනයට ආදරේ නිසා. විශේෂයෙන්ම කාල වේලාවත් අවසන් වෙගෙන යන්නේ. නමුත් මේ වචනේ මම මතක් නොකළොත් මම ගුණමකු කෙනෙක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන 1873 ආරම්භ කළේ මේ පිරිවෙන් අධ්‍යාපනයේ මූලායතනය කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවන. මාලිගාකන්ද විද්‍යෝදය පිරිවනට තමන්ගේ දුර කාලය තුල රාජ්‍ය නායකයෙක් වැඩිම වාර ගණනක් පැමිණුණා නම් ඒ පැමිණුණේ ඔබතුමා. ඒක ඔබතුමාට ගෞරවයක් හැටියට මේ මතක් කළේ. ඒ වගේමයි මේ ආයතනයේ දියුණුව වෙනුවෙන් සුවිශාල අනුග්‍රහයක් ඔබතුමා දැක්වුවා. ඒකත් මේ වෙලාවේ බොහොම කෘතවේදීව මතක් කරන්න ඕන. ආයතනිකයෙක් හැටියට. විද්‍යෝදය පිරිවනට විතරක් නෙමෙයි රටේ සමස්ත පිරිවෙන් පද්ධතිය වෙනුවෙන් ඔබතුමා සුවිශාල වැඩ කොටසක් කළා. අපිට මතකයි ජනාධිපති ධුරය දරන සමයේ වැටිලා තිබිච්ච මේ රටේ පිරිවෙන් අධ්‍යාපනය නගා සිටවන්න, මලානික වෙලා තිබිච්ච පිරිවෙන් පද්ධතිය නගා සිටවන්න ඔබතුමා මේ පිරිවෙන් ගුරුවරයා ශක්තිමත් කළ ලොකු අනුග්‍රහයක් ලබලා දුන්නා. ඒක අපි බොහොම කෘතවේදීව මතක් කරන්න ඕන. ශාසනය රකින්නවා කියලා කියන්නේ මේ පුංචි හාමුදුරු ටික රැක ගන්න ඕන. භික්ෂු අධ්‍යාපනය ශක්තිමත් කරන්න ඕන. ඔබතුමා අර රජේ පාසල් ගුරුවරයාට දෙන්න ඕන වරප්‍රසාද ටික ඔක්කොම පිරිවෙන් ගුරුවරයාටත් ලබලා දීලා මේ පිරිවෙන් සේවය සුරක්ෂිත කළා, ස්ථාපිත කළා. ඉතින් ඒක මේ බොහොම කෘතවේදීව මේ වෙලාවේ මතක් කළේ. ඒක මේ ශාසනීය පැවැත්මට ලබලා දීපු ලොකු අනුග්‍රහයක්, දායකත්වයක්. ඉතින් බණ කියන තැන ಗುಣ කියන්න ඕනේ නෑ, ඔබතුමා ඒකට සතුටුත් නෑ. නමුත් මම මේ වචන කීපය මතක් කළේ කෘතවේදීත්වයේ උදෙසාමයි. නිසා අද මේ දුරුතුපුර 15ක් පොහොය දවසේ 206 වෙනි වතාවට ඔබතුමාගේ අනුශාසකත්වයෙන් අනුදැනුම මත පවත්වාගෙන යනු ලබන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිත ධර්මදේශනාවයි
මේ සිද්ධ කළේ. දේශනාවට මාතෘකාව වුණේ සංයුක්ත නිකායේ මහා වග්ගයේ සතිපට්ඨාන සංයුත්ත සේදක කියන සූත්‍රය. අත්තානං භික්ඛවේ රක්ඛන්තෝ පරං රක්කති. මහණෙනි යම් කිසි කෙනෙක් තමන් රකින්නවාද එයා අනුන් රැක්කා වෙනවා. පරං රක්ඛන්තෝ භික්ඛවේ අත්තානං රක්කති. යම් කිසි කෙනෙක් අනුන් රකින්නවාද ඔහු තමා රැකගත්තා වෙනවා. නේ? පාලකෙක් හැටියට ඔබතුමා ජනතාව රකින්නවා කියලා කියන්නේ ජනතාව ඔබතුමා රකින්නවා කියන එකයි. අපි සෑම කෙනෙක්ම අනුන් වෙනුවෙන් යම් කිසි වැඩ කොටසක් සිද්ධ කරනවා නම් ඒක තමන්ට එක පැත්තකින් පින්කමක්, තමන්ගේ මෙලොව පරලොව සුරක්ෂිත බව පිණිස ඒක උපකාර වෙනවා කියන එකයි අවසාන වශයෙන් සාරාංශය හැටියට මතක් කරන්න තිබෙන්නේ. එසේනම් මේ වෙලාවේ ධර්ම දේශනාවක් පවත්වලා ඔබතුමත් බණ අහලා පැමිණි පිරිසටත් බණ අහන්න අවස්ථාව සලසලා දීලා ලක්වාසී ලෝකවාසී විශාල පිරිසක් මාධ්‍ය ඔස්සේ තාක්ෂණය ඔස්සේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා. ඉතින් ධර්ම දේශනාවක් පවත්වලා ධර්ම ශ්‍රවණය කළා, දහම් පරිස්කාර පූජා කළා. ජනිත කරගත්ත මේ උදාාරතර පුණ්‍ය ශක්තිය පළමු කොටම අපි අනුමෝදන් කරනවා. ලෝසසොන් සුරකින්න ඔබ ආරක්ෂා කරන පින් කැමති සම්‍යක් දෘෂ්ටික සියලු දෙවියන්ට දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් වඩා වර්ධනය කර ගනීවා. මේ රටත් සම්බුද්ධ ශාසනයත් රට කරවන අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන ඒ වගේමයි ගරු අග්‍රාමාත්‍යතුමන් ඇතුළු මේ සෑම කෙනෙක්මත් රටවාසී සියලු දෙනාමත් මේ වසංගත රෝගී තත්ත්වය හමුවේ මේ රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරගන්න වෙහෙසෙන මහන්සි වෙන ඒ වෙනුවෙන් දිවාරය නොබලා කැපවෙන ආරක්ෂක අංශ වෛද්‍ය කාර්ය මණ්ඩල ඇතුළු ඒ සෑම දෙනා දෙවියෝ රැකදේවා ආරක්ෂා කරත්වා. රටවැසියන් දෙවියෝ රැකදේවා ආරක්ෂා කරත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීම පිණිසම දෙවියන්ට මේ පින හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේමයි ඔබතුමන් නමින් පරලෝ සපත් වුණු ආදරවන්ත මව්පිය දෙපළ ඇතුළු පරලෝ සපත් සෑම දෙනාටමත් ඒ වගේමයි මේ රට ගොඩනගන්න දහඩිය කඳුළු හෙළලා මිය පරලොව ගිය සෑම දෙනාට ඒ වගේමයි ක්‍රියාන්විත රාජකාරියේදී සිටිලා මිය පරලොව ගිය රට වෙනුවෙන් දිවිදුන් ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සියලුම රණවිරුවන්ට මේ සිදු කළ උතුම් පින්කමේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. බණහපු ඔබේ නමින් මිය ගිය සෑම දෙනාටමත් මේ පින් ලැබේවා. එයාගේ පරලෝක ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේමයි සිදු කළ උතුම් පින්කමේ ආශිර්වාදයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ඒ වගේමයි සිරන්ති රාජපක්ෂ මැතිණියට ඒ වගේම පුතුණවරුන් ලේලිවරුන් මුණුපුරු මිනිපිරියෝ පවුලේ සියලු දෙනාටම ඒ වගේමයි ගරු ජනාධිපතිතුමන්ට ඒ වගේමයි මේ රට කරවන සෑම දෙනාටම මේ රටවැසියන්ට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා. මේ ඇති වෙලා තිබෙන වසංගත රෝගී තත්ත්වය හමුවේ ඔබ සෑම දෙනාගේම ජීවිත ආරක්ෂා වේවා, සුරක්ෂිත වේවා. මැතිතුමනි, මේ රටට මුහුණ දෙන්න වෙච්ච අභියෝගවල හැටියට මේක අභියෝගයක් නෙමෙයි. අපි සුනාමියට මුහුණ දුන්නා, 30 වසරක යුද්ධයට මුහුණ දුන්නා, ආයි අපි නැගිට්ටා. මේකත් කාලානුරූපව විසඳේවි. එනිසා අපි බොහොම ඉවසීමෙන් මේ තත්වයට මුහුණ දීලා රටක් හැටියට නැවත ගොඩ නැගෙන්න ඕන. ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඔබතුමන් ප්‍රධාන සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, නිදුක් නිරෝගී සුවය, චිරජීවනය, දිගාසිරි සම්පත්තියම වේවා. හැම දිනාගෙම මෙලොව ජීවිතය සැපවත් වේවා, පරලෝක ජීවිතය සුවපත් වේවා. මේ ගෞතම බුදු සසුන තුලදීම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් වූ නිවනින් සැනසීම පිණිසම මේ සිදු කළ උතුම් ධර්ම දානමය පින්කම නිවන් පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. සුපින්වත්නි,
2021 වසරේ පළමු පුරපසළොස්වක පොහෝ දිනය දුරුතු පුරපසළොස්වක පොහෝදා අමාදම් සිසිලස 206 වන ධර්මදේශනාව පැවැත්වුවේ ගොතටුව බෝපැත්ත ශ්‍රී සම්බෝධි විහාරාධිකාරී කොළඹ මාලිකාකන්ද විද්‍යෝද්‍ය පිරිවෙනේ ආචාර්ය ගෞරවාර්හ අවසරයි කෙහෙල්වල නන්ද ස්වාමින් වහන්සේ. උන්වහන්සේට ශ්‍රී ලංකා ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් පිරිකර පූජා කළ අවස්ථාව. සුපින්වත්නි 206 වන ධර්මදේශනා වාරයේ සජීව විකාශය කටයුතුත් අප මෙතකින් සමාප්ත කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. රටට ලෝකයට හිත පිනිස සුව පිනිස වැඩ පිනිස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආශිර්වාදයෙන් ලබන පුරපසළොස්වක පොහෝ දිනේදීත් අප මෙලෙස සජීවීව මුණ ගැසෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.